හැබැයි එහෙම කරන්න කියලා ගීත නම් කිව්වේ නෑ. ගීතා කිව්වේ නැති වෙන්න පුළුවන්. ඒත් ඕක කරපෙවුන් ගීතාගේ ගෝලියෝ. ගීතා නොදැන ගීතාගේ කොල්ලෝ විතරක් ගිහින් ඕක කෙරුවයි කියලා පිළිගන්න බෑනේ. ඒක නම් ඇත්ත. ඒ උනට ඌ හැසිරිච්ච විදිය. ඒකේ වරදක් නෑ. දැන් මට ගෑණියෙක් කල්ලා කවුරු කැලෑපත්තර ගෙවුවයි කියමු. දැන් මෙහෙම ගන්න. ග්‍රාම සේවක හා මාලි ප්‍රේමයෙන් වෙලි. වැලි ගීතාට පොල්ල. තද වෙන්නේ නැද්ද? මොකද්ද? නෑ නෑ මම නිකමට කිව්වේ. මාලිට ග්‍රාම සේවක ආදරේ ප්‍රකාශ කරයි. මාලිත් ග්‍රාම සේවකට මනාපලු. අනේ මේ ග්‍රාම සේවක මහත්තයා විකාර කියවන්නේ නැතුව මෙන්න මේකට විසඳුමක් දෙනවද? විසඳුම ඉතින් මොරිස්ව කේන්ති ගස්සන්න නැතුව ෂේප් එකේ ඉන්න එක තමයි. ඒක මාර විසඳුමක් නේ. මාලිනංගී ඔය මොරිසට ඉදිරිట్ల කේන්ති ගියාට හරි හොඳ එකක්. ගීතට කියන්න උත් එක බොරුවට ඔට්ටු වෙන්නේ නැතුව ෂේප් එකේ ඉන්න කියලා. එතකොට මාලිනංගිට ප්‍රශ්නයක්වත් නැහැ මට ප්‍රශ්නයක්වත් නැහැ. ග්‍රාම සේවක මහත්තයාත් උගේ පැත්තේ වගේ මට පේන්නේ. නෑ 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 මං ස්වාධීනයි. අනිත් එක මට ඕගොල්ලන්ගේ පැත්ත ගන්න හේතුවක් තියෙන්නත් එපායි. ඔන්න මං කිව්වා වගේ ඔයයි මායි අල්ලලා කැලෑපත්තරයක් ගැව්වා නම් අන්න මට ඕගොල්ලන්ගේ පැත්තට උදව් කරන්න පුළුවන්. බොරුද මං කියන්නේ? නෑ. එහෙම කලාපත්තර ඕනේ නෑ. ග්‍රාම සේවක මහත්තයා ග්‍රාම සේවක බලතල පාවිච්චි කළ මේ ඇවිලෙන ගින්න නිවල දාන්නකෝ. මට ඒ ඇති. මම ගීතගේ පැත්ත බැලන්ස් කරන්න. හා මේ සතනායක තාම ඉවර නෑ. එහෙමද? කරුණාකර මට ID ටික පොඩ්ඩක් දෙන්න. Sure. wife के මරණ සහතිකය වුණා නම් ඒකත් ඇති. මිස්ටර් මොරිස් රොබින් අල්ෆෝන්සෝ කියලා කෙනෙක්ව දන්නවද? නෑ. මේ ඉන්නේ. අඳුරනවද බලන්න. නෑ. මිස්ටර් මොරිස්ගේ හැඩවුරුකම තියනවා නේද? සමහර විට. හැබැයි ඇස් දෙක සෑහෙන්න වෙනස්. කටත්. මිස්ටර් අතනායකට ගොඩාක් සමානයි. දැන් මට යන්න අවසරද? ඔව්. හැබැයි පරිස්සම් වෙන්න. කාගෙද? වැලි ගීතරගේ කට්ටියගේ. ඒ මිනිස්සු එච්චර හොඳ අය නෙමෙයි. බලමු. මල්ලි ග්‍රාම සේවක මහත්තයා ඉන්නවද? ඉන්නස්. ඇතුලේ කවුරුවත් නැහැ නේ. ඉන්නස්. කවුද ඉන්නේ? වැලි ගීතාගෙන ඕන මාලියක් අයිනවා. එයත් ඉන්නවද? දැන් ඔතන ඉතින් කරනවා නම් කරන්න තියෙන්නේ දෙන්නම එකම තැනකට ගෙනල්ලා වටමේස සාකච්ඡාවක් තියෙන එක. එහෙම කරන්න ගිහිල්ලා මේසත් පෙරලම් මටත් අල්ලන් තඩි ගැවුවොත් කියන එක තමයි අනිත් ප්‍රශ්නේ. මොකද ඉතින් මුන් දෙන්නම නහයට ආන්නේ. සායම් මාත්‍යා එන්න. කතා ඉවරනකම් මං එළියෙන් ඉන්නද? නෑ මේ පුද්ගලික කතාවක් නෙමෙයි. අපි කොහොමද ඔෆිස් එකේ පුද්ගලික කතා කරන්නේ. ඒකට අදාළ තැන් තියෙනවා. මේ ඔය අපි කියන ගොඩේ මම නෑ. එහෙම යාගේ වෙන කට්ටිය. හරි ඉතින් මං අපි කිව්වේ නෑනේ. හොඳයි. මාලිනංගි හැර වෙනත් කට්ටිය. ඉතින් සාජමන්ත මොකෝ මේ පැත්තේ? හරි. මෙයාත් ඉන්නේ හොඳයි. මං ආයි පොඩි තොරතුරක් දැනගන්න. කියන්න. දන්න තොරතුරක් තියෙනවා නම් කියන්න. ඇත්තද අර මොරිස් කියන එක වැලිගීතගේ වාඩියට ගිහිල්ලා එතන අඩවුවක් ඇල්ලුවයි කියන්නේ?
අඩව්වක් කියන්නේ තව පොඩ්ඩෙන් මේ මිනිස්සු අපිව මරනවා. අපි ගීතව මරන්නමයි ගියේ. ඌ මහත් දාමරිකේ ක්‍රාලාහාමි. අනුන්ට දාමරිකයි කියන්නේ වැලි ගීත දාමරික නෑ. ගමේ තියෙන තවත් ජහජල වැඩ කරන්නේ මිනිහා. එකපාරටම මොකද්ද මේ ග්‍රාම සේවක මහත්තයාට උනේ? මට මොකක්ද උනේ? ඇයි මාත් එක්ක මෙච්චර වෙලා මොරිස්ට බැන බැන ඉඳලා එකපාරට මොරිස් හොඳ උනේ? මම මේ කිව්වේ දෙගොල්ලකම හැටි. එදා ඔය සිද්ධිය දවසේ මොරිස් පිස්තෝලයක් ඇදලා ගත්තද? ඔව් ඔව්. අපේ කොල්ලෝ හිතලා තියෙන්නේ එදා වෙඩි තියලා මරයි කියලා ගීතව. හොඳටම දැක්කද පිස්තෝල? ඔව් ඔව්. අපේ කොල්ලෝ ටික දැකලා තියෙනවා පිස්තෝල අරන් අහසට වෙඩි තියෙනවා. මං ඒ ග්‍රාම සේවක මහත්තයාගේ. මොකද්ද? මගේ? එදා ඔය සිද්ධිය වෙන වෙලාවේ ග්‍රාම සේවක මහත්තයාත් එතන ඉඳලා තියෙනවනේ. මම? හිටියද? ඔව් ඔව්. එදා ග්‍රාම සේවක මහත්තයාත් එතන ඉඳලා තියෙනවා. ඔව් හිටියා. ඒ කියන්නේ මොරිස් පිස්තෝලයක් පාවිච්චි කරනවා දැක්කේ නැද්ද? ග්‍රාම සේවක මහත්තයා දැන් ටිකකට කලින් ওই පිස්තෝල ගැන කතා කරුවේ. කතා කරුවා? මම? මේ බලහල්ලකු දැන් මේ මිනිහා කියන කතාව. හරියට තමුන් පොඩ්ඩක් කටවහගෙන ඉන්න. ග්‍රාම සේවක මහත්තයා දැක්කේ නැද්ද පිස්තෝලයක්? පිස්තෝලයක් තියා උතන සිද්ධ උනේ මොකද්ද කියලා මම දැක්කේ නෑ. අනේ දෙයියනේ මේ මිනිහා කියන බොරු. මම මොකටද බොරු කියන්නේ? නොදැක්ක දේ දැක්කයි කියලා කියන්නේ? එයිද මට කිව්වේ? මම? තමුසෙන ඔය දැන් මට කිව්වේ. මාලි මේ ඔයි බොයි කියන්නේ නතන්න එපා. මොකද මම තමුසෙක අතපල්ලි වෙන්නේ නෑනේ. පේනවනේ සාජ්‍ය මත මේගොල්ලෝ කටවල් ගෑණිගේ මෙහෙම නම් මිනිහා හිතා ගන්න පුළුවන් නේ. බෝධිසත්වුන්ට මලපයින් සාජ්‍ය මත මේගොල්ලෝ මේ කතා කරන විදියට. සාජන් මහත්තයා පේනවනේ තත්ත්වේ. මේ ග්‍රාම සේවක. ඒ වුණාට මේ ආදින්නේ නම් පිටගම්කාරයට. මේ පිටගන්ද ඇතුළ ගන්ද කියලා වැඩක් නෑ. මට නොදකපු දෙයක් කියන්න බෑ. හරි හරි. හරි අපි බලාගමුකෝ. කොකාට වාරයක් ආවොත් තිත්යටත් වාරයක් එනවයි කියලා දන්නවනේ. ඔබ තිත්යා තමයි මේ ගම කන්නේ. තිත්යා. එස්සයි නෝනට මල පැනලා ලොක්කව දැම්මත් දන්නේ නැහැ ඇතුළට. ලොක්කාගේ තෝ ඇක්ටිං වැඩි බං. මෙයා පිස්තෝල ඇදගෙන දර්ශනේ දාන්න ඕනේ නෑනේ බං. අනික වැලි ගීතලා කියන්නේ මොක්කුද? මේ. ඔබ වැලි ගීත ගැන එහෙම කතා කරන්න එපා. ඔක නයා වගේ මිනිහා. අනිත් එක බං මං කියන්නේ මේ කසිප්පු බෝතල් 10ක් 12ක් ඉඳ ඌ අවුස්ස ගත්ත එක අපරාධ. ඒ වුණාට ඌට බෑනේ බං එහෙම ඇවිත් මොරිස් මහත්තයාගේ හොටලේට ගහන්න. ඌ කවුද? මොරිස් මහත්තයා කවුද? ඇත්තටම කවුද බං මේ මොරිස් මහත්තයා? ඒ කිව්වේ? කවුද මේ මොරිස් මහත්තයා? අපි මේ වැටිලා කඩේ යන මොරිස් මහත්තයා කවුද? කවුරුණත් ඌ අපිට සලකනවනේ බං. සලකන එක හරි බං. ඒත් වෙලාවකට මට ලොකු බයක් දැනෙනවා. මේ ඕවට ගියොත් නම් අපිට මේ ලැබෙන ටිකක් නැති වෙයි ඈ. මං කියන්නේ පොරකින් නොපෙනෙන පැත්ත හොයන්න යන්න නැතුව පේන පැත්තට වැඳගෙන ඉමු කියලා. යකෝ මෙච්චර කාලයකට අපි ඔලුව උස්සවේ මොරිස් මහත්තයා හින්දා. එහෙම ඉන්න පුළුවන්. අද එස්සයි නෝනා ලොක්කව ඇතුළට දැම්මේ නැත්තම්. මේ එහෙම වෙයිද? කියන්න බෑ බං. සාජන් කාර්යා නයා වගේ පෙනේ පුප්පගෙන ලොක්කගේ පස්සෙන් පන්නනවා. අනේ උඩ බම්බු ගා ගන්න කියපම් බා. ඒ කමුණ රිල වෙද්ද? එහෙම කියන්න එපා. අපි මිනිහට රිටර්න් එක දුන්න වැඩි. පාරේ බැඳලා ගහපු එකම බලුම වැඩි.
ඒක තමයි මං කියන්නේ ලොක්කව වැක්ටින් වැඩි කියලා. අරුව ඔය කිසි දෙයක් අමතක කරන්නේ නෑනේ. ඌ පොලිස් කාරේ. ඌට බලේ තියෙනවා. අපි මොක්කුද? යකෝ අපි වගේ නෙමෙයි මොරිස් මහත්තයා. ඔව් ඔව්. මහත්තයා කන්නේ උස්සන් ගිහින් කුඩු පැකට්ටයක් දාලා ඇතුළට දැම්මම. යකෝ ඇපත් නෑ. සර් මොකද උනේ? අවුලක් උනේ නෑනේ. මේ පිස්තෝල කේස් එක මාට්ටු උනේ නෑනේ. සාජන් කාර්යය මැදට දැම්මේ අපි කියලාද හිතන්නේ? සර් මේ අඳුන් දිවියගේ කේස් එක ඇහුවද? අරුගේ කසුප්පු වඩේට ගිනි තිබ්බ එකට නම් සැටි. සර් කියන්නකෝ මොකද උනේ? මට වතුරයක් ගෙනේ. මේ සර් වතුරක් ගෙනේ. ටක් ගාලා ගෙනේ. සර් මේ මොකද අවුලක් නෑනේ. දැනට අවුලක් නෑ. හැබැයි ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නේ? ඒ මොකක්ද ඒ ප්‍රශ්නේ? සාජන් කාර්යය. සාජන් කාර්යය? ඌ අපි පස්සේ පන්නන්න පටන් අරගෙන. ඌ මොන ඇට කටුස්සෙද්ද සර්? මන් දන්න පොලිස් කාර්යොත් එක්ක බැලුවම ඌ නිකන් ඇට කටුස්සෙත් තමයි. හැබැයි කටුස්ස නහයට ගියාම අලියට පිස්සු හැදෙනවා. ඒ කියන්නේ මු ඉස්සරහට ගේමක් ගහයිද? ඌ දැම්ම ගේම ගහන්න පටන් අරගෙන. පටන් අරගෙන? ඒ මොකද? සාජන් කාර්යය ඉක්මනින් නිශ්ශබ්ද කරන්න ඕනේ. මේ ඒ කියන්නේ මේ මරන්නද? පිස්සු දෙයකෝ. පොලිස් කාර්යයක් මල්ල ගමේ ඉන්නද? එහෙනම් ඒක මං කරන්න. මං කිව්ව වෙන්න ඕන දේ. නෑ ඉතින් අපි සපෝට් එකක් දෙන්න. ඌ යන්නේ දැන් ගැන ඇහ ගහගෙන හිටපන්. අනිත් එක හොටලේ අරක්කු විකුණන එක නවත්තපන්. එතකොට ඌ හිතයි අපි ඌට බය නැවැත්තුවා කියලා. මං කියන දේ කරපන්. අකුල් කතා කියවන්න නැතුව. දුවේ උඹ එක සැරයක් අමාරු වැටිච්ච ගෑණියෙක්. මං කැමති නෑ ඔබ තව සැරයක් අමාරු වැටෙනවා දකින්න. අම්මත් නැතුව මං ඌව බලාගත්තේ ගොඩාක් දුක් විඳලා. ඒ දුක තාම ඉවර නෑ. තාත්තා මොනවා ගැනද කියන්නේ? මං කියන්නේ අරු ගෙනාපු යෝජනාව ගැන. ඔබ දන්නවද ඌ කාගේ කවුද කියලා? කාගේ කවුද කියලා හොයාගන්න පුළුවන් නේ. එහෙනම් හොයාගත්තට පස්සෙන් පහු කසාද ගැන කල්පනා කරපන්. අනික උඹට පොඩි දරුවෙක් ඉන්නවා. අනුමානකම් කරන්න කලින් උඹට යුතුයකමක් තියෙනවා පොඩි එකේ ගැන හිතන්න. මං ඒක ගැන නොහිතා හිටියද? මෙව්වට ගියාම මෙව්ව මගේ ඇරෙනවා. මං එහෙම මගේ දරුවට වරදක් වෙන්න ඉඩ තියන්නේ නැහැ තාත්තේ. හරි. මොකද්ද දැන් ඌ කිව්ව එකට උඹේ තීරණේ? මං ඒක ගැන තව හිතලා බලන්න ඕනේ. උගේ ගෑණි ඊයේ පෙරේද මරුණා කියලා කිව්වා නේද? ඒ ගෑණි මැරිච් එකේ දුක හුල ගන්න බැරුව ගමට ආව කිව්වා විනියා.
ඒ උණුහුම යන්නත් කලින් ගමේ ගෑණියෙකුට මගුල් යෝජනා කියනවා. හිත ගිය තැන මාලිගාව කියනවනේ. යනවා කියලා එහෙමත් හිත යන්න පුළුවන්ද බං? තමන්ගේ ගෑණිට ආදරය කරපු මිනිහෙකුට. දුවේ මට ඇත්ත කියපන්. ඔය මිනිහා හම්බෙලා දවස් කීයද? කී දවසක් කතා කරන්නේ? මේ හිටපු ගමන් ගහෙන් ගෙඩියනවා වගේ ඌඹට මගුල් යෝජනා කියනවා. මේවා සිද්ධ වෙන්න පුළුවන් දේවල්ද කියපන්කො මට. තාත්තා මේකට අකමැතිද කියන්නකො ඉස්සෙල්ලා. මගේ කැමැත්ත අකමැත්තට කලින් උඹේ කැමැත්ත අකමැත්ත කියපන්කො ඉස්සෙල්ලා. හම්බෙලා ටික දවසක් නම් තමයි. ඒත් මේ ටික දවසට මං දැක්කයි මිනිස්සයාගේ මනුස්සකම. මගේ කකුල උලුක් වෙච්ච වෙලාවේ මාව රැක බලාගත්ත විදිහ. ඒකත් පිස්සු වැඩක්නේ. අර වෙද මහත්තයාට කියලා තෙල් ටිකක් ගාගන්නේ නැතුව එක්කරන් ගියා ඉස්පිරිතාලට. ඒක ඉතින් කොළඹ මහතුරුන්ගේ විදිහනේ තාත්තේ. වෙද මහත්තයා ළඟට යන්න ඕන නම් අපිට කියන්න තිබුණා. මට නම් මේක දැන් මහා අnder දෙමලයක්. එහෙන් එක එකා කැලෑ පත්තර ගහනවා. අනිත් පැත්තෙන් අරුව මිනිස්සු එක්ක ගහ ගන්නවා. ඒ අල්ල පනල්ලේ මගුල් යෝජනා කියනවා.